समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍ය විශේෂෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ වෙනුවෙන් අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ලලිත් සමරවික්‍රම මහතා පද්මිනී සමරවික්‍රම මැතිණිය දරු දෙදෙනා බෑනාවරුන් දෙදෙනා ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින් සමරවික්‍රම පවුලේ පින්වත් පිරිස අපි ඊටම දීර්ඝ කාලයක් තිස්සේ දන්න ඊටම ගුණවත් පිරිසක්. අම්මල තාත්තලත් බොහෝම ගුණගරුක පිරිසක්. ඉතින් අපි ධර්ම දේශනා සඳහා ඕස්ට්‍රේලියාවට වැඩම කළාට පස්සේ බොහෝම පවුලේ අය වාගේම තමයි ලලිත් සමරවික්‍රම මහත්මයා පද්මිනී නෝනා මේ දරුවන් අපට කටයුතු කරන්න. ඒ තරම් ලෙන්ගතුව ශ්‍රද්ධාවෙන් ආගමික හැඟීමෙන් ගෞරවයෙන් කටයුතු කරන. ඒ වගේම ආගම දහම මුල් තැනලා සලකන පස්පවින් වැළකී පංචශීල ප්‍රතිපත්තියෙහි නිරත නිතර ධර්මයේ ශ්‍රවණය කරමින් ගැඹුරු දහම ස්පර්ශ කරමින්
කටයුතු කරන ඊටම ගුණවත් පිරිසක්. ඒ වගේම සසුන දියුණු කිරීම සඳහා අප්‍රමාණ ලෙස මුදල් කැප කරමින් කටයුතු කරන ඊටම ගුණවත් පිරිසක්. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගනිමින් බලාපොරොත්තු වෙනවා අද දින ජන්මදිනයේ යෙදෙන දිනුකි සමරවික්‍රම දියණියටත් මෙම මාස ජන්මදින යෙදෙන පද්මිනී සමරවික්‍රම මැතිණියටත් තිලක් අබේතුංග මහතාටත් ජේ.පී. ගජනායක මහතාටත් රංජිත් ඉබුල්ගොඩ මහතාටත් සැප්තැම්බර් මාස ජන්මදිනයේ යෙදෙන දමයන්ති සමරවික්‍රම මැතිණිය ඇතුළු සියලුම දෙනාටත් දැනට සුජීවත්ව වාසය කරන දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන් ඇතුළු එම පවුල්වල සියලුම සමාජිකයින්ටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය අනාගත අභිවෘද්ධිය සැලසේවා. සියලු දෙනාගේම ධර්ම මාර්ගයේ පූර්ණිය වේවායි ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කමට දායකත්වයේ ගන්නවා. ඒ වගේම දෙපාර්ශවයේම නැසී ගිය දෙමාපියන් 4 දෙනාට සහ සහෝදරයින් 2 දෙනාටත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ. භවගාමී සසර කෙලවර කොට උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහායි අද මේ උත්තුංග මහා පින්කමට දායකත්වයෙන් කටයුතු කරන්න. ධර්මදේශනාව අවසානයේදී පින්වතුනි අපි මේ අරමුණු සිහිපත් කරලා ආශිර්වාද කිරීම පුණ්‍ය අනුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි බෞද්ධ අපේ බලාපොරොත්තුව තමයි මේ සංසාර කතරින් එතර වෙලා උතුම් අමා මහ නිවනින් සැනසෙන එක. මේ සසරේ ස්වභාවය මොන ආකාරයකට පෙරලේද කියලා කාටවත් ප්‍රකාශ කළ නොහැකි තරම් අවිනිශ්චිතයි. මොකද පින්වතුනි අපිට අනවරාග්ද සංසාරයක් තියෙනවා. අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ. ඒ නිසා මේ නිමක් කොනක් නොපෙනෙන සසර. මැරෙනවා කලක් ඉන්නවා මැරෙනවා නැවත උපදිනවා කලක් ඉන්නවා නැවත මැරෙනවා. ඕක තමයි ස්වභාවය. දැන් අපි ඉන්නෝ කවදා හරි මැරෙනවා. මැරුණට සසර ගමන එතනින් ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැත්තේ සසර ගමන ඉවර කිරීමට අවශ්‍ය කරන කුසල ශක්තිය තාම පූර්ණේ කළා නැහැ. ඒකයි. එතකොට සසර ගමන කෙලවර කරන්න නම් අපට අවශ්‍ය කරනවා සසර පැවැත්ම සිද්ධ වෙන
කරුණු නතර කරන්න. මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඇයි අපි සසර මෙරි මෙරි ඉපදි යන්නේ? සසර මෙරි මෙරි ඉපදි යන්නේ කරුණු දෙකක් නිසා. මොනවද කරුණු දෙක? එක අවිද්‍යාව. අනෙක තණ්හාව. මේ අවිද්‍යාව තණ්හා කියන කරුණු දෙක නිසා තමයි අපි සසර මෙරි මෙරි ඉපදි යන්නේ. එහෙනම් සසර ගමන නතර කරන්න නම් මේ අවිද්‍යාවයි මේ තණ්හාවයි දුරු කරන්න ඕන. මේ අවිද්‍යාව හා තණ්හාව කොහෙද තියෙන්නේ? වෙන කොහෙවත් නෙවෙයි අපේ හිතේ. අවිද්‍යාව තියෙන්නේ හිතේ, තණ්හාව තියෙන්නේ හිතේ. එහෙනම් මේ දෙක මේ හිතින් මුලින් පුටා දැමීම අවශ්‍යයි. ඒකට බුදුදහමේ වැඩපිළිවෙලක් තියෙනවා. අවිද්‍යාව පරදා විද්‍යාව අපි පහළ කරගනීද? තණ්හාව දුරු කරයිද? අන්න එදාට අපි සසර ගමන අවසන් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. නැත්තම් සසර මෙරි මෙරි ඉපදි යනවා. අවිද්‍යාව තණ්හා දෙකම තියෙන හිතේ නිසා ඇත්තටම මේන් නැති කරන්න ඕන එකයි. එක්කෝ අවිද්‍යාව දුරු කරන්න ඕන, එහෙම නැත්නම් තණ්හාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරොත් තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු කරොත් අවිද්‍යාව දුරු වෙනවා. ඒ දෙකටම හිත දියුණු කරන්න ඕනනේ. මේ දෙකම තියෙන හිතේ නම් මේ දෙක දුරු කරන්න හිත දියුණු කරන්න ඕන. හිත දියුණු කරාම සසරට ඇලෙන මේ තණ්හාව දුරු වෙලා යනවා. අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා සිය ප්‍රථම ධර්මදේශනයේ පවත්වන්න බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. එහිදී පස්වක තවුසන් නමතා ප්‍රකාශ කළා බුද්ධත්වයේ වචන පහකින්. මොනෝද වචන පහ? චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤාං උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. මේ වචන පහ අතරේ තියෙනවා චක්කුං උදපාදි ඇස පහළ වුණා, ඥානං උදපාදි ඥානෙ පහළ වුණා, පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා, විඥා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝකෝ උදපාදි ආලෝකය ලැබුණා. එතකොට මෙතන තියෙනවා විද්‍යා උදපාදි කියලා බුදුහාමුදුරුවෝ භාවිත කළ වචනයක්. විද්‍යා උදපාදි කියන්නේ විද්‍යාව පහළ වුණා, අවිද්‍යාව දුරු කළා කියන එකයි. ඒ නිසා උන්වහන්සේ ලෝකයට දේශනා කළේ තමන්ගේ సంతානයේ පවත්නා අවිද්‍යාව දුරු කරන්න. පින්වතුනි, මේ අවිද්‍යාව දුරු කරන ගමන කෙටි නැහැ. දිගයි. එතකන් අපි සසර ගමන් කරනවා. සසර ගමන් කරනකොට සතර අපායකට නොවැටි මනුෂ්‍යත්වය හෝ දේවත්වය ලබා අපි ඉහළට යන්න ඕන. බ්‍රහ්ම ලෝකයක ඉපදින්න නම් ධානය ලබන්න ඕන. ඊට මෙහා අපි පින් කරගෙන තිබුණොත් හොඳ තැනක ඉපදිලා සසර සැපවත් වෙනවා. දැන් අපි දන්නවා
ලලිත් මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් සංසාරේ ගොඩක් පින් කළා තියෙනවා. මොකද ඒ නිසා තමයි අද සැපවත් ජීවිතයක් ගත කරනවා. එතකොට මනුෂ්‍යත්වය ලබා ගැනීමත් ෂණ සම්පත්තිය ලබා ගැනීමත් ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. අංග විකල නැති, මන්ද බුද්ධික නැති ජීවිත ලබාගෙන තියෙන්නේ පෙරපින් නිසා. ඒකට කියනවා ෂණ සම්පත්තිය කියලා. බුද්ධෝත්පත්ති කාලයක ඉපදිලා තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. මේව ලැබිලා තියෙන්නේ පෙරපින් නිසා. එහෙනම් මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙන්නේ පෙරපිනට. ඒක හොඳින් එතුමන්ලා අවබෝධ කරගෙන තියෙනවා. අපි සංසාරේ පින් කරලා මේ තැනට ආවා. මෙහිදී තව තවත් පින් සහ කුසල් කරන්න ඕන. මොකද පෙර පින් තමයි දැන් ගෙවමින් ඉන්නේ. පරිහරණය කරන්නේ. ඒ පින එහෙමම ගෙවලා ඉවර වෙන්න ඉඩ දුන්නොත් බෑ. ඒ නිසා අත්‍යවශ්‍යයි නැවත නැවත පින් කර ගැනීම. ඒ අතරේ හිත තුල කුසලතා වර්ධනය කරගෙන ධර්මාවබෝධයට මඟ හසර හදා ගැනීම. අපි දන්නවා මේ කාරණා දෙකම කරනවා. ඒක තමයි අත්‍යවශ්‍ය. අවබෝධයෙන් තමයි මේවා ඔක්කොම කරන්නේ. ආවට ගියට නෙවෙයි. දැන් අපි මතක් කරගෙන ගියේ අවිද්‍යාව නිසා තමයි අපේ සසර ගමන සිද්ධ වෙන්නේ. එහෙනම් අපේ හිත තුල පවත්නා අවිද්‍යාව දුරු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. අපි අවිද්‍යාවට යොමු වෙලා තියෙන්නේ මොනවයින්ද? අවිද්‍යාව පෝෂණය වෙන කරුණු වලින්. අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොන කරුණු වලින්ද? අන්න ඒවට කියනවා පංච නීවරණ කියලා. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. එහෙනම් අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? මෙන්න මේ කිව් නීවරණ වලින්. නීවරණ කියන්නේ නිවන ආවරණය කරන්නා වූ කරුණු. නිවන වසාලන්නා වූ කරුණු. එහෙනම් මේක දුරු කර ගන්න ඕනේ. කාම ඡන්ද, කාම වස්තුන් වලට ඇති කැමැත්ත. මොනෝද කාම වස්තු? පංචකාම වස්තු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ පංචකාම වස්තු අපි ජීවත් වෙනකොට ඒවා ග්‍රහණය කරගන්නවා. ලෞකික ජීවිතයට. නමුත් ඒවායේ තියෙන ස්වභාවය දැනගෙන ඒවට ඇලී ගැලී කටයුතු කිරීම නතර කරගන්න ඕන. ඒකට අවබෝධයකුත් අවශ්‍යයි. ඒක නිසානේ මේ දහම ප්‍රඥාවන්තයින්ට තියෙනවා කියන්නේ. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයින් තමයි මේක ග්‍රහණය කරගන්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය. ඒ නිසා පින්නතුනි ප්‍රඥාව කියන එක අපට ඇති කරගන්න ඕන මේ පංචකාම වස්තුන්ගෙන් ඉවත් වෙන්න. බුද්ධිමත්ව මේ ගමන යන්න ඕන. මේ පංචකාම වස්තුන් තුල ඇති ආදීනව දකින්න ඕන. ආදීනව දැක්කහම තමයි එයින් අයින් වෙන්නේ. දැන්
මේ පංච නීවරණ වල බලන්න පින්වතුනි දැන් අපි ඇසෙන් රූපයක් බලනවා. රූපයක් බලලා අරමුණක් ගන්නවා. ඒ අරමුණ ඇස මුල් කරගෙන ගත්තු එකක් නිසා ඒකට චක්කු විඥානය කියලා කියනවා. මෙන්න මේ චක්කු විඥානය ඇති කරගත්තාම ඒ ඇති කරගත් චක්කු විඥානය අපි ඇති කරගන්නවා එක්කෝ හිතේ සතුටක්, එක්කෝ හිතේ දුකක්, එක්කෝ අදුක්කම සුඛ හේවත් උපේක්ෂාවක්. පින්නතුනි බලන්න දැන් කාරණා තුනක් ඒකට මුල් වුණානේ. ඇසයි රූපයයි චෛතසිකයයි අරමුණයි ආරම්මණයයි. ඒකට කිව්වේ චක්කු විඥානය. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි තුනම එකට එකතු වුනහම එතන ඇති වෙන ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. එතන ඇති වෙන ස්පර්ශය. මේ ස්පර්ශය ඇති වුණාම මොකද වෙන්නේ? පස්සපච්චය වේදනා. වේදනාවක්. අරමුණු රසය විඳ ගන්නවා. මොනවද අරමුණු රසය හැටියට දකින්නේ? එක්කෝ සැපක්, එක්කෝ දුකක්, නැත්නම් උපේක්ෂාවක්. වේදනාවත් එක්ක මොකද්ද වෙන්නේ? වේදනාපච්චය තණ්හා. දැන් බලන්න දිගටම මේක යනවා. එතකොට මේකේ තියෙනවා අපි රූපය දැකලා ඒ කෙරෙහි ඇලුනෙත්, ඒ කෙරෙහි ගැටුනෙත් අපි ලෝකය දන්න නිසාද දන්නේ නැති නිසාද? දන්නේ නැති නිසා. එහෙනම් අපිට තියෙන විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. එහෙනම් අර පංච නීවරණ වල කාමච්ඡන්ද නීවරණය අපි තුල තියෙන්නේ විද්‍යාව නිසාද අවිද්‍යාව නිසාද? අපි තුල අවිද්‍යාව තියෙන නිසා. එහෙනම් අපි මේ වෙනුවට අවිද්‍යාව පංච නීවරණ වල මේ කාමච්ඡන්ද නීවරණය දුරු කරගත්තොත් එතකොට අවිද්‍යාව පෝෂණය වෙන්නේ එතනින් ඉඩක් නැහැ. ඒකයි මේ කියන්නේ. එහෙනම් අවිද්‍යාව දුරු කිරීමේ ක්‍රියාවලිය තමයි පංච නීවරණ දුරු කිරීම. පංච නීවරණ ඇතිවීම වළක්වන්න ඕන. එහෙනම් පළවෙනි නීවරණය තමයි මා මතක් කළේ කාමච්ඡන්දය. දෙක ව්‍යාපාදය. ව්‍යාපාද කියලා කියන්නේ අනුන් නැසේවා කියන අදහස. දැන් පින්නතුනි අපි සාමාන්‍ය පොදු විවහාරයේ ගන්නවා ක්‍රෝධය, වෛරය, අමනාපය, පලිගැනීම, ව්‍යාපාදය, පටිගය, කේන්තිය ඕවා එකට එක අරමුණ කළා. හැබැයි මේවයි වෙනස්කම් තියෙනවා. මෙතන ව්‍යාපාද කියලා කියන්නේ අනුන් නැසේවා කියන අදහසයි. අනුන් නැසේවා කියන අදහස ඇති වෙන ආකාර දෙකකින්. පින්නතුනි අපිට ඉන්නෝ හතර කොටස් දෙකක්. එක කොටසක් ඉන්නවා දුර්වල හතර අපිත් එක්ක ඉන්නවා. ඒ දුර්වල හතරන්ට අනුන් නැසේවා කියලා හිතන්න අදහසක් අවශ්‍ය නැහැ. දැන් ඔබට දුර්වල හතුරෙක් ඉන්නවා නම් එයාව නැසේවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඇයි අවශ්‍ය නැත්තේ? ඔබට මොනවා හරි බනින්න ඕන නම් ඔබේ හතුරට අර දුර්වල කෙනාට ළඟට ගිහිල්ලා බනින්න පුළුවන්. නින්දා කරන්න පුළුවන්, උපහාස කරන්න, අපහාස කරන්න, ගහන්න පුළුවන්. ඒ නිසා එයා නැසේවා කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොනවා හරි ඔබට වරදක් කළොත් ගිහිල්ලා බනින්න පුළුවන් මූණටම. තව හතර කට්ටියක් ඉන්නවා. ඒ අය ප්‍රබලයි.
ඔබට අභියෝග කරන්න බෑ. ඔබට ගිහිල්ලා ඔබට වරදක් කළයි කියලා ඔබට ගිහිල්ලා මූණට බනින්න බෑ. බැන්නොත් ඔබට පහර දෙනවා. ඒගොල්ලොන්ට බලපුලුවන්කාරකම වැඩි. ආන්න එහෙම අයට මොකද කරන්නේ? අපිට අභියෝග කරන්න බැරි නිසා අපි ඔවුන් නැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අනුන් නැසේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි තුල අර වෛරය ලියලනවා. ක්‍රෝධය ලියලනවා. ඒක නැති වේවා, බංග වේවා. විවිධ අවලාද අපවාද නිඳා කරනවා. හැබැයි මූණට නෙවෙයි. අන්න එතනදී තමයි ව්‍යාපාදය හැදෙන්නේ. එතකොට මේ ව්‍යාපාදය නැත්තම් අනුන් නැසේවා කියන අදහස අපි තුල තියෙන්නේ, අපි තුල ව්‍යාපාදය මේ අවිද්‍යාව තියෙන නිසාද නැද්ද? අවිද්‍යාව තියෙන නිසා. අපිට අවබෝධයක් තිබුණා නම් අපි හතුරටවත් කවදාවත් නැසේවා කියලා හිතන්නේ නැහැ. ඔහුත් සුවපත් වේවා කියලා තමයි හිතන්නේ. ඒක නිසා තමයි සතුරාටත් මිතුරාටත් මෛත්‍රී කරන්න බුදුදහමේ උගන්වන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕන. දෙවෙනි එක තමයි ව්‍යාපාදය. නීවරණවල දෙවන්න. තුන තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ අලසකම, කම්මැලිකම, උදාසීනකම, නිද්‍රාශීලීකම. මොහොකටද? කුසලයට. කුසල සිතුවිලි පහල කරගන්න තියෙන කම්මැලිකම. එතකොට මේ කම්මැලි වෙලා තියෙන්නේ අපි තුල විද්‍යාව තියෙන නිසාද අවිද්‍යාව නිසාද? අවිද්‍යාව නිසා. එහෙනම් ඔබට හොඳටම තේරෙනවා අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින් කියන එක. තීන මිද්ද. උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච කියලා කියන්නේ හිතේ තියෙන විසිරෙන ගතිය. කුක්කුච්ච කියන්නේ පසු තැවෙන ගතිය. එතකොට හිතේ තියෙන විසිරෙන ගතිය. කොහේද හිත විසිරෙන්නේ? හිත විසිරෙන්නේ අරමුණු වල. අරමුණු ගන්නෙ කොහෙන්ද? හිතෙන්. මොනවා මාධ්‍ය කරගෙනද? ඇස කන නාසය දිව ශරීරය. මේවා මාධ්‍ය කරගෙන තමයි ගන්නෙ. එතකොට බලන්න පින්නතුනි, උද්ධච්ච කුක්කුච්ච. එතකොට පසු තැවෙනවා. මොකටද පසු තැවෙන්නේ? කරන්න බැරි වුණු දේවල් ගැන හිත හිතා පසු තැවෙනවා. කරපු දේවල් සමහර ඒවා අපරාධ මේවා කළේ කියලා පසු තැවෙනවා. එහෙනම් දුක් වීම පසුතැවීම් තියෙනවා. ඒ පසුතැවෙන්නේ දුක් වෙන්නේ අපි තුල තියෙන අවිද්‍යාව නිසාද විද්‍යාව නිසාද? අවිද්‍යාව නිසා. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ සැකය. එහෙනම් මේ නීවරණ පහම ගත්තාම මේ නීවරණ පහෙන් අවිද්‍යාව පෝෂණය වෙනවද නැද්ද? අවිද්‍යාව පෝෂණය වෙනවා. එහෙනම් අවිද්‍යාවේ පෝෂණය වීම නතර කරන්න නම් මුලින් අපි මොකද්ද කරන්න ඕන? මේ නීවරණ පහ දුරු කරන්න ඕන. මම ඒකයි කිව්වේ අවිද්‍යාව දුරු කරන ගමන කෙටි නෑ. දුර ගමනක්. මේ පංච නීවරණ ඇති වෙන්නේ මොනව නිසාද? අන්න ඒකට යන් ඊළඟට. තුන්වෙනි කරුණ. ඉස්සෙල්ලා කිව්වේ අවිද්‍යාව, ඊළඟට කිව්වේ පංච නීවරණ. පංච නීවරණ පෝෂණය වෙනවා ත්‍රිවිධ දුෂ්චරිත වලින්. සිතින් කයින් වචනයෙන් කරන වැරදි ක්‍රියා. දැන් බලන්න, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. මේවා සිද්ධ කරනකොට අපි තුල නීවරණ වැඩෙනවා. ඒකයි වෙන්නේ. එතකොට නීවරණ වැඩෙන්න බලපාන දේ තමයි මේ දුෂ්චරිත. එතකොට නීවරණ යටපත් කරලා නීවරණ නැති කරන්න නම්
අපි මුලින් කරන්න ඕන නීවරණ ගැන නීවරණ ඇති වෙන්න තියෙන පසුබිම නැති කරගන්න එක. ඒකට ත්‍රිවිධ සුචරිත කර්මවල යෙදෙන්න ඕන හැමතිස්සෙම. ඒ කියන්නේ සිත, කය, වචනය තුන්දොර හැම වෙලාවෙම වරදකට තේමා නොසිතෙන විදියට, යොමු නොවන විදියට වැඩ කරන්න ඕන. සිත, කය, වචනය පරිස්සම් කරගන්න, ප්‍රවේශම් කරගන්න ඕන. විශේෂයෙන් ඉස්සෙල්ලා කයයි වචනයයි දෙක ප්‍රවේශම් කරගන්න ඕන. කයයි වචනයයි දෙක ප්‍රවේශම් කරගත්තාම ඊළඟට සිත පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ දොරටු තුන පරිස්සම් කරගත්තේ නැත්නම් වැරදි වැඩ සිද්ධ වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ත්‍රිවිධ සුචරිතවල යෙදෙන්න කටයුතු කරන්න ඕන. අන්නේ සුචරිත කර්ම යෙදෙන කළොත් තමයි අපිට මොකද වෙන්නේ? අර පංච නීවරණ ඇතිවීම පාලනය වෙනවා. පංච නීවරණ ඇතිවීම පාලනය වෙනකොට අන්න අවිද්‍යාව වෙනුවට ටික ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා විද්‍යාව, දැනීම. ඔන්න කරුණු තුනක් කිව්වා. 1 අවිද්‍යාව, 2 පංච නීවරණ, 3 ත්‍රිවිධ දුෂ්චරිත. ත්‍රිවිධ දුෂ්චරිතත් නිකන් ඇති වෙන්නේ නැහැ. බලන්න මේ ගමන පින්නතුනේ. 4 වෙනි කරුණ. ත්‍රිවිධ දුෂ්චරිතත් නිකන් ඇති වෙන්නේ නැහැ. ත්‍රිවිධ දුෂ්චරිත පෝෂණය වෙන්න තව කරුණක් තියෙනවා. ත්‍රිවිධ දුෂ්චරිත පෝෂණය වෙන්නේ මොකෙන්ද? ඒ තමයි ඉන්ද්‍රිය අසංවරය. එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගත්තා නම් අපි සුචරිත කර්මවල තමයි යෙදෙන්නේ. එහෙනම් අවශ්‍ය මොකද්ද? ඉන්ද්‍රිය සංවර කර ගැනීම. මොනවද ඉන්ද්‍රිය? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඇස, කන, නාසය, දිව, ශරීරය සංවර කරගන්නවයි කියන්නේ ඇස් දෙක වහගෙන, කන් දෙක වහගෙන, අගුල් දාගෙන ඉන්න එක නෙවෙයි. ඇස් දෙක තියෙන්නේ රූප බලන්න තමයි. හැබැයි රූප බැලුවට ඒවා ගැන නිමිති ගැනීමයි පාලනය කරගන්න ඕන. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. ඒක නිසානේ දාරුචීරියට එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ රූපයක් දැක්කොත් දැක්කා පමණයි කියලා හිතන්න. ශබ්දයක් ඇසුනොත් ඇසුනා පමණයි කියලා හිතන්න. එතන නවතින්න එපා. ඇලෙන්න එපා. ගැටෙන්න එපා. අන්නේ ඇලීම් ගැටීම් දෙක නතර කරගත්තොත් පින්නතුනි අපට පුළුවන් වෙනවා ඉන්ද්‍රිය සංවර කියන තැනට පැමිණෙන්න. එතකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනකොට සුචරිත කර්ම යෙදෙන කරනවා. සුචරිතවල යෙදෙනකොට නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනකොට හිත තුළ විද්‍යාව පුබුදු වෙනවා. ඔන්න 4 වෙනි කරුණ. පින්නතුනේ දැන් බලන්න ඉන්ද්‍රිය සංවරය නිකම්ම ඇති කරගන්න බෑ. ඉන්ද්‍රිය සංවරය සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තියෙනවා. එහෙනම් අපේ ඉන්ද්‍රිය පාලනයකට නතු කරලා ඉන්ද්‍රිය සංවරශීලී තත්ත්වයට පත් කරගන්න නම් පස්වෙනි කරුණ තමයි අපි තුල ඇති වෙන්න ඕන සති සම්පජඤ්ඤ කියන தত্ত্বය. මොකද්ද සති සම්පජඤ්ඤ කියන්නේ? සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ නුවණ. එහෙනම් සති සම්පජඤ්ඤ කියන්නේ සිහි නුවණ. එහෙනම් සිහියයි නුවණයි ඇතිවීම අවශ්‍යයි. සිහි නුවණ නැත්තම් කවදාවත් අපට බෑ ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒකයි පින්නතුනි. ඒ නිසා අපට අත්‍යවශ්‍ය දේ තමයි සිහි නුවණ. සිහි නුවණ තියෙනවා නම් ඉන්ද්‍රයන් මොකද ඉන්ද්‍රියන්ට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ඉන්ද්‍රියන්ට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට සිහියෙන් පාලනයක් කරනවා. අවදියෙන් ඉන්නවා. සිහිය නැති වුණාමනේ වැරදි දේවල් අපි කරන්නේ. එතකොට සිහියක් තියෙනවා නුවණක් තියෙනවා. දෙකම අවශ්‍යයි මේකට. බලන්න පින්නතුනි කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. නේ? මේක හරියට දාගන්න ඔළුවට මේ ගමන පින්නතුනි. එතකොට අත්‍යවශ්‍ය මොකද්ද? සිහි නුවණ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වලා දෙනවා. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගන්න එක. සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. නැත්තම් මේ ගමනේ යන්න බෑ. හැම වෙලාවම සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා, වේදනානුපස්සනා ආදීන් පැහැදිලි කරන්නේම වෙන මොකුත් නෙවෙයි. සිහිය පවත්ව ගන්න. අවසිහිය නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ. සිහිය තියෙනවා නම් මේ ගැටලු ඇති වෙන්නේ නැහැ. සිහිය විතරක් තියෙන නෙවෙයි මේ කියන්නේ සිහියයි නුවණයි දෙකම. බලන්න කොච්චර වැදගත්ද කියලා. එතකොට කල්පනා කරලා බලන්න සිහියේ තියෙනවා ප්‍රධාන ලක්ෂණ දෙකක්. එකක් තමයි අපිලාපන ලක්ෂණය. අනෙක තමයි උපගන්නන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ කුසල් අකුසල් පින්පව් හොඳ නරක තෝරා ගන්න සිහියට තියෙන හැකියාව. සිතට නෙවෙයි මේ කියන්නේ සිහියට. සිත කියන්නේ කාමරයක් නම් සිහිය කියන්නේ ඒකේ දොර පියන. එතකොට හොඳ නරක තෝරාගන්නේ සිහියෙන්. දැන් හොඳ නරක තෝරා ගැනීම එක ලක්ෂණයක් සිහියේ. පින්පව් කුසල අකුසල තෝරගන්න එක. තව ලක්ෂණයක් තියෙනවා උපගන්නන ලක්ෂණය කියලා. උපගන්නන ලක්ෂණය කියලා කියන්නේ සිතට අකුසල් සහගත පාපී සිතුවිලි එනකොට සිහිය නැමැති දොර වහගන්නවා. සිතට කුසල සහගත පුණ්‍ය සිතුවිලි එනකොට සිහිය නැමැති දොර අරිනවා. අන්න සිහියේ දෙවැනි ලක්ෂණය. නරක සිතුවිලි එනකොට දොර වහනවා. හොඳ සිතුවිලි එනකොට දොර අරිනවා. ඒකයි. මෙන්න මේ දෙක තේරුම් ගන්න. එතකොට සිහියේ ලක්ෂණ දෙකයි. එකක් අපිලාපන ලක්ෂණය, අනෙක උපගන්නන ලක්ෂණය. අපිලාපන කියලා කියන්නේ හොඳ නරක කුසල අකුසල් යහපත අයහපත තෝරා ගැනීමේ හැකියාව. උපගන්නන කියන්නේ නරක පාපී අයහපත් සිතුවිලි එනකොට සිහිය නැමැති දොර වහනවා. යහපත් කුසලකාමී සිතුවිලි එනකොට සිහිය නැමැති දොර අරිනවා. ඔන්න සති. ඔන්න සතියේ වැදගත්කම. දැන් මේකට නුවණ එකතු වුණාම සති සම්පජඤ්ඤ නුවණ එකතු වුණාම ඊටම වැදගත්. එතකොට නුවණත් එක්ක තියෙන නිසා හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ පින්නතුනි? සිහි නුවණ තියෙනකොට මොකද වෙන්නේ? සති සම්පජඤ්ඤේ තියෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙන්න හැකියාවක් නැහැ නේ සිහියයි නුවණයි තියෙනකොට. ඉන්ද්‍රිය සංවර වෙනකොට දුෂ්චරිත වලින් වැළකෙනවා. දුෂ්චරිත වලින් වැළකෙනකොට පංච නීවරණ යටපත් වෙනවා. පංච නීවරණ යටපත් වෙනකොට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනවා. මේ ඔක්කොම හිතත් එක්ක කරන ගනුදෙනු මේ තියෙන්නේ. ගතත් එක්ක නෙවෙයි. හිතත් එක්ක කරන්නේ මේ ගනුදෙනුව. ඒක නිසා ශරීරය මේකට ගාව ගන්න එපා. ශරීරයේ තිබුණට මේක මේ ඇස මුල් වුණාට හිතයි මෙතන වැදගත්. එහෙනම් දැන් මම කරුණු පහක් කියුවා. අවිද්‍යාව පෝෂණය වෙනවයි කව පංච නීවරණ වලින්.
පංච නීවරණ පෝෂණය වෙනවයි කෝ ත්‍රිවිධ දුස්චරිත වලින්. ත්‍රිවිධ දුස්චරිත පෝෂණය වෙනවයි කෝයි ඉන්ද්‍රිය අසංවරයෙන්. ඒ නිසා ඉන්ද්‍රිය අසංවරය පෝෂණය වෙනවා කියලා කිව්වා මේ සති සම්පජාඤ්ඤය. අසති අසම්පජාඤ්ඤය. එතකොට අවිද්‍යාව, පංච නීවරණ, ත්‍රිවිධ දුස්චරිත, ඉන්ද්‍රිය සංවරය සහ අසති අසම්පජාඤ්ඤය. ඒකේ විරුද්ධ පැත්ත තමයි අපි ගොඩනගා ගන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න. ඒක පෝෂණය වෙන පංච නීවරණයටපත් කළ පංච නීවරණයටපත් කරන්න. ත්‍රිවිධ සුචරිත කර්ම කළා ත්‍රිවිධ සුචරිත කර්ම කරන්න. ඉන්ද්‍රිය සංවර කරගත්ත ඉන්ද්‍රිය සංවර කරන්න. මොකද කළේ? සති සම්පජඤ්ඤය ඇති කරගත්තා. සති සම්පජඤ්ඤයත් නිකන් ඇති කරගන්න බෑ. බලන්න පින්නතුනි මේ දන්වලක පුරුක් වගේ මේක සම්බන්ධ වෙන හැටි. සති සම්පජඤ්ඤය මේ දේශනාව කොලේක ලියන්න මේ කරුණින් කරුණ මේක අහද්දී. එතකොට හොඳට වැටහෙනවා. පින්නතුනි. එතකොට සති සම්පජඤ්ඤය පෝෂණය වෙන්න නම් එතෙන්ට අවශ්‍ය කරනවා යෝනිසෝ මනසිකාරය. 6 වෙනි කරුණ. යෝනිසෝ මනසිකාරය නැතුව බෑ. දැන් අයෝනිසෝ මනසිකාරය තිබුණොත් එතනදී වෙන්නේ සිහිය නැති වෙනවා, නුවණ නැති වෙනවා, අසති අසම්පජඤ්ඤය ඇති වෙන්නේ. යෝනිසෝ මනසිකාරය තිබුණොත් සති සම්පජඤ්ඤය සිහියයි නුවණයි දෙකම ඇති වෙනවා. අකණ්ඩව මේක යන්න ඕන. එහෙනම් පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ. ඒ කියන්නේ අපි ලෝකයේ දකින්නේ ඇත්ත තියෙන විදියටද නෑ. අපි ලෝකයේ දකින්නේ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි අයෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ අපි ලෝකයේ දකින්නේ පින්නතුනි නිට්ටයයි, සුභයි, ආත්මයි වශයෙන්. ලෝකේ නිට්ටයයි, දුකක් නැහැ, සැපයි, සුභයි, අනාත්ම නෙවෙයි ආත්මයි, මමය, මගේ කියන සංකල්පය. ඒක තමයි සම්මුති ලෝකේ. හැමතිස්සෙම අපි තුල තියෙන්නේ මම මගේ කියන හැඟීම. එහෙනම් අපි ලෝකේ දකින්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් නම් මොකද්ද තියෙන්න ඕන? ලෝකයේ දකින්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. වචනෙන් කියන එක විතරක් නෙවෙයි මේ කියන්නේ. මේ වැඩපිළිවෙලේ යන්නේ ඉස්සෙල්ලා මේ දැනුම ඕන. ධර්මයෙන් දැනුවත් වෙන්න තමයි මේ කියලා දෙන්නේ. නමුත් මේ දැනුම වගේම මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන පින්නතුනි. ඒක තමයි අවබෝධය. එහෙනම් මෙතෙන්ට අවශ්‍ය වෙනව මොකද්ද? අපි තුල ලෝකය වැරදි විදියට දැකීම අතහරින්න ඕන. නිවැරදිව දකින්න ඕන. නිවැරදිව දකින්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕන. අනිත්‍ය වෙන්නේ මොනවද? අනිච්චා වත සංඛාරා සියලු සංස්කාර අනිත්‍යයි. අනිච්චා අනිත්‍යයි වත ස්ථිරවම සංඛාරා සංස්කාර. එහෙනම් මේ සියලු සංස්කාරම අනිත්‍යයි. සංඛාර කියන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න සියල්ල සංස්කාර නම්. අන්නේ සංස්කාරවල අනිත්‍ය දකින්න. දැන් පින්නතුනි සංස්කාර කියන්නේ පෙනෙන නොපෙනෙන ලෝකයේ සියලු දේ සංස්කාරනේ. හැබැයි මේ අනිත්‍ය తত্ত্বය සියුම්ව දකින්න ඕන. දැන් බලන්න දැන් මේ මෙතන තියෙනවා පීරිසියක් කෝප්පයක්.
දැන් මේ පීරිසිය බිමට වැටුනොත් කැඩෙනවා. නේද? මේක අනිත්‍යයි. සියලු සංස්කාර අනිත්‍ය ගණයට වැටෙනවා. හැබැයි ඔය පීරිසිය බිමට වැටලා කැඩෙන එක දකින්න බුදුදහම අවශ්‍යද? නැහැ. ඕක ඕන කෙනෙකුට ඕනම ජාතිය ඕනම ආගමක් කෙනෙකුට තේරෙනවා මේක වැටුණ කැඩුණා. ස්ථිර නැහැ කියන එක. ඒක නෙවෙයි. ඒක බොහොම ප්‍රාථමික අවස්ථාවක්. මේක දකින්න මනසින්. දැන් මනසේ සිතුවිල්ලක් ඇති වෙනවා. මේ සිතුවිල්ල පෙන්වතුනි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. හැම සිතුවිල්ලකටම ওই අවස්ථා තුන තියෙනවා. ඒකට කියනවා ධර්මානුකූල වචන තුනක් උත්පාද තితి භංග කියලා. උත්පාද ඇති වුණා, තితి පැවතුණා, භංග නැති වුණා. එතකොට මෙන්න මේ සියුම් අවස්ථාව මනසින් දකින්න. ලෝකේ අනිත්‍ය දකින්නම කියන්නේ ඒකයි. අන්න එතෙන්ට සියුම්ව හිතන්න. ඒ කියන්නේ පින්නතුනි මේ ඇතිවන සෑම සිතුවිල්ලක්ම වහා වෙනස් වන්නේ නම් ලෝකයේ අනිත්‍යව ගැන කතා කරන දෙයක් නැහැ. එතකොට අනිත්‍ය ඇති තැනක සැපක් නැහැනේ. අනිත්‍ය ඇති තැනක ඇති වෙන්නේ දුක. ඒ නිසා අනිත්‍ය නිසා දුකයි. මේක තමයි මනසින් දකින්න කියන්නේ. අනිත්‍ය දුක්ඛ දෙකම තියෙන තැනක මගේ කියලා කොහොමද ගන්නෙ? මගේ කියලා යමක් ගන්න බෑ. එහෙනම් අපි අරගෙන තිබුණු මේ ආත්ම සංකල්පය වැරදි. ඒ ආත්ම සංකල්පය දුරු කරගෙන කටයුතු කරන්න ඕන. අන්න එතකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඊළඟට පෙන්නතුනේ. යෝනිසෝ මනසිකාරයත් නිකන් ඇති වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ඇති තැනට අපේ හිත හදාගෙන එන්න නම් අපි ඇති කරගන්න ඕනේ මොකද්ද? 7 වෙනි කරුණ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව එතෙන්ට එන්න බෑ. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇතිවන සැබෑ පැහැදීම. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි සැබෑ පැහැදීමක් අපි තුල ඇති වුණොත් අවබෝධාත්මක පැහැදීම, ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධා කියලා. අන්නේ ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි අපිට. ඒ ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. බලන්න පින්නතුනි. එකකට එකක් බැඳෙන ගමනක්. මේ හිත මේකට මෙහෙවන්න. අන්න ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව නිකම් බලාගෙන හිටියට ඇති වෙන්නේ නැහනේ. 8 වෙනි කරුණ. ශ්‍රද්ධාව ඇති කරගන්න නම් අපි අත්‍යවශ්‍ය කරුණක් තියෙනවා. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීම. සද්ධර්මයේ ශ්‍රවණය කරොත් තමයි ශ්‍රද්ධාව උපදින්නේ. නැත්තම් නිකන් ශ්‍රද්ධාව උපදින්නේ නැහනේ. අනුන් කරන්නන් වාලේ නෙමෙයි. අවබෝධාත්මක ශ්‍රද්ධාව. එතකොට අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒතර අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවක් අපි තුල ඇති වුණොත් ඇතිවන ශ්‍රද්ධාව ආයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. යාව නිබ්බානපත්තිය නිවන් දකින්නකම තියෙනවා. ඒ නිසා අන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න. පින්නතුනි ඒකට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නම ඕන. අසත් ධර්මයේ ශ්‍රවණය කළ බෑ. අද ලෝකයේ බහුලයි අසත් ධර්මයේ. ධර්මයට වැරදි අර්ථකථන. හරියයි කියමින් Tamanට ඕන විදියට ධර්මයේ විකෘති කරමින් කටයුතු කරන අය එමටයි. ඒක නෙවෙයි සත් ධර්මය. නිවැරදි ධර්මයි. ඒ නිසා නිවැරදි ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒක තමයි සත් ධර්මය. පින්වතුනි සද්ධර්ම ශ්‍රවණය නිකම් ඇති වෙන්නේ නැහැ. 9 වෙනි කරුණ සද්ධර්ම ශ්‍රවණයට අවශ්‍ය වෙන සත්පුරුෂ සංසේවනය.
සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ඕන. එහෙනම් බලන්න මේ කරුණු 9 ඔස්සේ පින්නතුනි මා පැහැදිලි කළේ. අවිද්‍යාව දුරු කරන ගමන ආරම්භ කළා තියෙන්නේ මොකෙන්ද? සත්පුරුෂ ආශ්‍රයෙන්. ඒක නිසානේ අපි පින්කමක් කරලා අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. බාලයේ ආශ්‍රයට නොලැබේවා. සතං සමාගමෝ හෝතු. සත්පුරුෂේ ආශ්‍රයට ලැබේවා. යාව නිබ්බාන පත්‍ය නිවන් දකින්නකම්. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් හොඳ මිනිසෙක් ආශ්‍රයට ලැබේවා. එහෙනම් සත්පුරුෂය ආශ්‍රය කරනකොට තමයි මොකද්ද වෙන්නේ පින්නතුනේ? සත්පුරුෂය ආශ්‍රය කරනකොට අපිට අහන්න ලැබෙන්නේ අසත් ධර්මය නෙමෙයි සත් ධර්මයයි. සත් ධර්මය ආශ්‍රය කරනකොට සත් ධර්මය ඇහෙනකොට අපි තුල ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව උපදුනාට පස්සේ අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තාම අපි ඒ තුළ ඇති වෙනවා සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය ඇති වුනහම පින්නතුනි අපි තුළ ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට අපි ත්‍රිවිධ සුචරිත කර්ම වලට යොමු වෙනවා. ත්‍රිවිධ සුචරිත කර්ම කරනකොට පංච නීවරණ පාලනය වෙනවා. පංච නීවරණේ පාලනය වෙනකොට හිත තුළ අවිද්‍යාව වෙනුවට විද්‍යාව උත්පාදනය වෙනවා. එතකොට විද්‍යාව උත්පාදනය වෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගා ගත්තේ මොකෙන්ද? සත්පුරුෂ ආශ්‍රයෙන්. මේ ලෝකයේ හොඳම හොඳ සත්පුරුෂයන් වහන්සේ බුදුහාමුදුරුවෝ. ඊළඟට උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා. සිල්වත් ගුණවත් බහුශ්‍රృత ස්වාමීන් වහන්සේලා. සත්පුරුෂයෝ. එහෙනම් අන්න එතෙන්ට අපි එන්න ඕන. සත්පුරුෂයා කාගේවත් වැරද්ද දකින්න කෙනෙක් නෙවෙයි. සත්පුරුෂයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තව කෙනෙක් හොඳ තැනකට ගේන්න. අනිත් කෙනා සිල්වත් කරන්න. අනිත් කෙනා පරිත්‍යාගශීලී කෙනෙක් කරන්න. අනිත් කෙනා ගුණවතෙක් කරන්න. අනිත් කෙනා යහපත් කරන්න. ඒකයි සත්පුරුෂයාගේ ලක්ෂණය. කොයි වෙලාවකවත් සත්පුරුෂයා අනුන්ගේ ගුණ දොස් විවේචනය කර කර ඔවුන්ට පහර ගසමින් කටයුතු කරන කෙනෙක් නෙවෙයි. සත්පුරුෂයා හැමතිස්සෙම බලන්නේ තමන්ගේ අඩපාඩුකම් හොයනවා වගේම අන් අයගේ වැරදි කොච්චර තිබුණත් ඒ වැරදි උත්සන්න කරන්නේ නැතුව හොඳට හොයලා බලනවා එයා ළඟ තියෙන්නේ මොන ගුණයද හොඳ දෙයක්. හොඳ ගුණ එකද තියෙන්නේ දෙකද තියෙන්නේ අන්න ඒක මතු කරනවා. එතකොට තව තවත් ඔහු ඒ ගුණයට පාත්‍ර වෙනවා, සම්බන්ධ වෙනවා, ඇති කරගන්නවා. ඔහු තුල සීලය නැත්තම් සීලය ඇති කරනවා. ඔහු තුල ත්‍යාග ගුණය නැත්තම් ත්‍යාග ගුණය ඇති කරනවා. ඔහු තුල ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ඇති කරනවා. ඒක තමයි සැබෑ සත්පුරුෂයාගේ ස්වභාවය. ඒ නිසා පින්නතුනි මෙන්න මෙවන් වැඩපිළිවෙලක් තමයි ධහමේ පෙන්වන්නේ නිවන් දකින්න. අවිද්‍යාව දුරු කළා කියන්නේ නිර්වාණය සාක්ෂාත් කළා කියන එකයි. එහෙනම් නිර්වාණය සාක්ෂාත් කිරීමේ වැඩපිළිවෙල මෙන්න මේ විදියට ආරම්භ කරන්න. ආරම්භ කරමින් ගමන් කළොත් අපට පුළුවන් වෙයි අපි තුල සසර මෙරි මෙරි ඉපදෙන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගන්න. ඒ විද්‍යාව කියන්නේ ලෝකයේ යථාර්ථ අවබෝධයයි. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණයි. චතුරාර්ය සත්‍ය අවබෝධයයි. මෙන්න මේ සත්‍ය අවබෝධය පිණිස මේ වැඩපිළිවෙලේ ගමන් කරන්නට මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම වහවහ ශක්තිය අවබෝධය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම්
ධර්මානුශාසනාවෙහි දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ලලිත් සමරවික්‍රම මහතා, පද්මිනී සමරවික්‍රම මැතිනිය, දරු දෙදෙනා, බෑනාවරුන් දෙදෙනා ඇතුළු මුණුබුරු මිනිබිරියන් වෙසෙන්. මා මුලිනුත් මතක් කළ මේ පිරිස ගුණගරුකයි, ධර්මානුකූලයි, සිල්වත්. බොහොම දැහැමි ජීවිතයක් ගත කරන පිරිසක්. ඒ නිසා මේ පින්වතුන්ගේ අරමුණු අතරේ තියෙනවා අද ජන්මදිනය යෙදෙන දිනුකි සමරවික්‍රම දියණියටත්, මෙම මාස ජන්මදිනයේ යෙදෙන පද්මිනී සමරවික්‍රම මැතිනියටත්, තිලක් අබේතුංග මහතාටත්, ජේ.පී. ගජනායක මහතාටත්, රංජිත් ඉඹුල්ගොඩ මහතාටත්, ඒ වගේම සැප්තැම්බර් මාසයේ මේ මාසයේම ජන්මදිනයේ යෙදෙන දමයන්ති සමරවික්‍රම මැතිනිය ඇතුළු සියලු දෙනාට දැනට සුජීවත් වාසය කරන දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් ඇතුළු එම පවුල්වල සියලුම සමාජිකයන්ට, සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් අනාගත අභිවෘද්ධිය සැලසේවා. සියලු දෙනාගේම ධර්ම මාර්ගයේ පූර්ණිය වේවා. ඒකයි ලලිත් සමරවික්‍රම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගේම ප්‍රාර්ථනාව. දෙපාර්ශ්වයේ නැසී ගිය මව්පියන් 4 දෙනාට, මහත්තයාගේ අම්මයි තාත්තයි, නෝනගේ අම්මයි තාත්තයි, සහෝදරින් 2 දෙනාටත්, මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානයේ ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. භවගාමී සසර කෙලවර කොට උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසායි ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා. සසර දුක නිමා කොට උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං